ඒකට අපි කතා කරන්න තියෙන ඊළඟ හයිඩ්‍රෝකාබන වර්ගය තමයි කාබන් අතර ත්‍රිත්ව බන්ධන පවතින හයිඩ්‍රෝකාබන. අපි හයිඩ්‍රෝකාබන වර්ගීකරණය කර වර්ග හතරක් යටතේ කාබන් අතර බන්ධන පවතින හයිඩ්‍රෝකාබන අපි ඒවා කියන විදිහට හඳුනාගත්තා. දෙවෙනි වර්ගයේ කාබන් අතර ද්විත්ව බන්ධන පවතින හයිඩ්‍රෝකාබන අපි ඒවා දැන් කියන විදිහට අධ්‍යයනය කරා. ඊළඟ තුන්වෙනි වර්ගය කාබන් අතර ත්‍රිත්ව බන්ධන පවතින හයිඩ්‍රෝකාබන. ඒ වර්ගයකට අපි කාබන් අතර ත්‍රිත්ව බන්ධන පවතින හයිඩ්‍රෝකාබන. කාබන් ත්‍රිත්ව බන්ධන පවතින හයිඩ්‍රෝකාබන. මේ හයිඩ්‍රෝකාබන ගැන බලත් අපිට සරලම හයිඩ්‍රෝකාබනයේ දිව්‍යාංශර කරලා බලන්න පුළුවන් මේ මොන වගේ සංයෝග අනුගමන. ඉතින් මේ හැඳින්වීම අනුව මෙවැනි සංයෝගයේ අඩුතරමේ කාබන් පරමාණු දෙකක්වත් තියෙන්න ඕන. ත්‍රිත්ව බන්ධනයක් තියෙන නම් ත්‍රිත්ව බන්ධනයකට සම්බන්ධ කාබන් sp මුහුම් කරලා ලක් වෙච්ච කාබන් කියලා අපි දන්නවා. ඒ අනුව ඒ sp මුහුම් කරලා ලක් වෙච්ච කාබන් වල මුහුම් කාක්ෂිය තියෙන විදිය මුහුම් කරලා ලක් වෙච්ච කාක්ෂිය තියෙන විදිය අපි ඒවා කාබන් වල බන්ධන ස්වභාවයක් කතා කරලා ඒවා කියලා මතක් කරගන්න පුළුවන්. ඉතින් මේ සරලම සංයෝගයේ විග්‍රහ අපි සැලකුවොත් කාබන් අතර ත්‍රිත්ව බන්ධනයේ මෙන්න සරලම සංයෝගයේ විග්‍රහය අපිට සලකන්න පුළුවන්. අඩුම තරමේ කාබන් පරමාණු දෙකක්වත් තියෙන්න ඕන. ඒතකොට කාබන් ත්‍රිත්ව බන්ධන කාබන් බන්ධන අවශ්‍යතාවය හතර සම්පූර්ණ තව එක බන්ධනයේ අඩු. ඒ අඩු බන්ධනයේ හයිඩ්‍රජන් සම්පූර්ණ කරගෙන මේ විග්‍රහ අපිට ලියන්න පුළුවන්. ඉතින් මෙහෙම අපි විග්‍රහ ලියුවට අපිට මතක් වෙන්න ඕන මේක ලියනකොට අපේ මතක් වෙන්න ඕන මොකද්ද? කාබන් වල මුහුම් කාක්ෂික තියුණු විදිය, sp මුහුම් කරලා ලක් වෙච්ච කාබන් වල sp මුහුම් කාක්ෂික තියුණු විදිය, එවැනි කාබන් දෙකක් එකිනෙක ආසන්න වෙලා මේ ප්‍රතිචාරන විදිය, පයි බන්ධන ලම්බක තල දෙකක පයි බන්ධන තිබුණු විදිය, ඒවා ඉලෙක්ට්‍රෝන වලාවල් දෙපැත්තෙන් තිබුණා. ඉතින් ඒවා වෙනත් අපිට අපි මේ විග්‍රහයේ ලියුවටනේ ඇත්ත අණුවේ ස්වභාවය අපි මතක් කරගන්න ඕන මේ එක. ඒ වගේම ඉතින් මේ කාබන් අතර ත්‍රිත්ව බන්ධනයේ පවතිමි හයිඩ්‍රෝකාබන තරම් තියෙන්න පුළුවන්. සරලම හයිඩ්‍රෝකාබනයේ කාබන් දෙකක්වත් තියෙන්න ඕන. ඉතින් කාබන් පරමාණු වලින් ක්‍රමයෙන් වැඩි වෙනකොට ලැබෙන හයිඩ්‍රෝකාබන වල දිව්‍යාණුත් අපි සලකලා බැලුවොත් ඊළඟ හයිඩ්‍රෝකාබනයේ ත්‍රිත්ව බන්ධනයක් තියෙද්දි කාබන් 3ක් තියෙන හයිඩ්‍රෝකාබනයේ ත්‍රිත්ව බන්ධනයක් එක්ක කාබන් 4ක් තියෙන හයිඩ්‍රෝකාබනයේ එහෙමත් සලකන්න පුළුවන්. ඒ විදිහට අපිට කාබන් පරමාණු ඕනෑම සංඛ්‍යාවක් දක්වා හයිඩ්‍රෝකාබන වලින් සලකන්න පුළුවන්. ඉතින් මේවයි මේ අපි ලියන තියෙන විව්වේ අපිට යන අණුක සූත්‍රය ලියන්න පුළුවන්. මේක විව්වේ අණුක සූත්‍රයක් අපිට ඒකම ලියන්න පුළුවන්. අණුක සූත්‍රය කියන්නේ අණුවේ තියෙන පරමාණු සංඛ්‍යාව ඔක්කොම පරමාණු සංඛ්‍යාව එකතුව. ඉතින් මේකේ පරමාණු කාබන් 2යි, හයිඩ්‍රජන් 2යි, C2H2 මේ කාබන් 3යි, හයිඩ්‍රජන් 4යි, මේ කාබන් 4යි, හයිඩ්‍රජන් 6යි. ඉතින් ඊට අපේ අණු සූත්‍රය ලියන්න පුළුවන්. අණු සූත්‍රය ලියුවට පස්සේ අපිට බැලුවා අණු සූත්‍රය ගැලපෙන පොදු අණු සූත්‍රයක් හිතන්න පුළුවන්. CN නම් H2n-2 ඊළඟට පොදු අණු සූත්‍රය ලියන්න පුළුවන්. n වලගේ දෙකේ ඉඳලා දෙකට හෝ ඊට වැඩි ඕනම පූර්ණ සංඛ්‍යාවකට ගැලපෙනවා මේ n දෙකක් තුනක් හයිඩ්‍රජන් 2යි, n තුනක් තුනක් හයිඩ්‍රජන් 4යි, n හතරක් තුනක් හයිඩ්‍රජන් 6යි. ඒ විදිහට අපිට මේ ඕනම අණු සූත්‍රයකට ගැලපෙන පොදු අණු සූත්‍රයකට අණු සූත්‍රය යන්න පුළුවන්. මේකෙන් විශාල හෝ සමානයි, මේෙන් විශාල හෝ සමාන දෙක මොන පූර්ණ සංඛ්‍යාවක් ඉදිරියට අපිට සලකන්න පුළුවන්. ඉතින් මේ අණුව එනම් මේ සංයෝග ශ්‍රේණියක් විදිහට සලකන්න පුළුවන්. මේ සංයෝග ශ්‍රේණියක් විදිහට සලකන්න පුළුවන්. ඉතින් මෙවැනි ශ්‍රේණි දැන් අපි දන්නවා මෙවැනි ශ්‍රේණියක් ලැබුණු ගමන් ඒ ශ්‍රේණිය දින අවශ්‍යතාව ටික බලලා අපිට මේ ශ්‍රේණිය සදුස් ශ්‍රේණියක් කියලා හඳුන්වන්න පුළුවන්. මේ සදුස් ශ්‍රේණියේ තියෙන ලක්ෂණ සියල්ලක්ම තියෙනවා. ඒකම ක්‍රියාකාරී කාණ්ඩය විදිහට කරගෙන කාබන් ත්‍රිත්ව බන්ධනය. ක්‍රියාකාරී කාණ්ඩය කියලා කරගෙන කාබන් ත්‍රිත්ව බන්ධනය. ත්‍රිත්ව බන්ධනය නිසා තමයි ක්‍රියාකාරී වෙන්නේ. ඒ නිසා හැම එකේම ත්‍රිත්ව බන්ධනය කියන එකම ක්‍රියාකාරී කාණ්ඩ තියෙනවා. එකම පොදු අණු සූත්‍රය ඒ වගේම යාපන සාමාන්‍ය CH2
මේ සියල්ල මේ ශ්‍රේණියේ තියෙනවා. ඒ නිසා අපිට ඇල්කයින මේ හයිඩ්‍රෝකාබන් ශ්‍රේණිය අපිට හඳුනා ගන්න පුළුවන්. සතු ශ්‍රේණිය හඳුනාගත්තට පස්සේ අපි සතු ශ්‍රේණිය නම් කරනවා. මේ ශ්‍රේණිය අපි නම් කරන්නේ ඇල්කයින ශ්‍රේණිය කියලා. ඇල්කයින ශ්‍රේණිය. ඇල්කයින ශ්‍රේණිය කියලා අපි මේ ශ්‍රේණිය නම් කරනවා. ඇල්කයින ශ්‍රේණිය අපි මේ විදිහට එහෙනම් තවත් හයිඩ්‍රෝකාබන් වර්ගයක් සතු ශ්‍රේණියක් අපි මේ විදිහට නම් කරලා හඳුනාගත්තා. මේක සතු ශ්‍රේණියක් විතර ගන්නවා ඇල්කයින් කියලා මේ ශ්‍රේණිය නම් කරනවා. එහෙනම් අපි තවත් සතු ශ්‍රේණියක් හයිඩ්‍රෝකාබන් වල ඇල්කයින් ශ්‍රේණිය විතර ගන්නවා. එහෙනම් අපි කාබන් අතර ත්‍රිත්ව බන්ධන පවතින හයිඩ්‍රෝකාබන් සියල්ලක්ම අපි සලකන්නේ ඇල්කයින් කියන සතු ශ්‍රේණියට හයිඩ්‍රෝකාබන් විදිහට. તો සතු ශ්‍රේණියක් හඳුනාගත්තොත් සතු ශ්‍රේණියක් ගැන ඉගෙන ගන්න අපි පිළිවෙල දැන් සතු ශ්‍රේණි දෙවර්ගයකම අපි කතා කරා. මේ පිළිවෙලට මේ සතු ශ්‍රේණියක් අපි අධ්‍යයනය කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ක්‍රියාකාරී කාණ්ඩය මොනවද වැදගත් ක්‍රියාකාරී කාණ්ඩය තමයි ඕනම සතු ශ්‍රේණියක වැදගත් මේ සියලු ගුණ තීරණය මේ ක්‍රියාකාරී කාණ්ඩය අනුව විශේෂ රසායනික ගුණ. ඒ නිසා මේ ක්‍රියාකාරී කාණ්ඩය කාබන් ත්‍රිත්ව බන්ධනය. ඉතින් මේ ත්‍රිත්ව බන්ධන ත්‍රිත්ව බන්ධන කියන ඒවා අපි හිතන් ඉන්න ක්‍රියාකාරී කාණ්ඩ වගේම OH කාණ්ඩ, COOH කාණ්ඩ, NH2 කාණ්ඩ වගේ හිතන් ඉන්න වර්ගෙම ක්‍රියාකාරී කාණ්ඩයක් නුනත් ඒකේ තියෙන දුර්බල පයි බන්ධන. ඉතින් මේ බන්ධන බිඳීමේ හැකියාව තියෙනවා. කිසියම් අණුවක බන්ධන බිඳෙන්න පුළුවන්කමක් තියෙනවා නම් ඒ හේතුවෙන් සංයෝගයේ ක්‍රියාකාරී වෙනවා. ඒ නිසා මේ ත්‍රිත්ව බන්ධනයේ උනත් අපි සලකනවා විදිය හැකි දුබල බන්ධන දෙකක් තියෙනවා. පයි බන්ධන දෙකක් තියෙනවා. ඒ නිසා මේ සංයෝග ශ්‍රේණිය ක්‍රියාකාරී වෙන නිසා ක්‍රියාකාරී කාණ්ඩයේ විදිහට අපි ත්‍රිත්ව බන්ධනය සලකනවා. ත්‍රිත්ව බන්ධනය එක බන්ධනයක් ප්‍රබල සිග්ම බන්ධනයක්. අනිත් බන්ධන දෙකම දුබල පයි බන්ධන දෙකක්. ඒ සමේ බන්ධන දෙකම පිළීමේ හැකියාව තියෙනවා. ඒ නිසා අපි ශ්‍රේණිය හඳුනාගත්තට පස්සේ අපි සතු ශ්‍රේණිය අධ්‍යයනය කරන පිළිවෙලට අනුව සලකලා බලමු. මුලින්ම සතු ශ්‍රේණියක අපි හඳුනගන්නේ සතු ශ්‍රේණියක අපි අධ්‍යයනය කරන්නේ මේ සංයෝග වල නාමකරණය. ඇල්කයින වල IUPAC නාමකරණය. ඇල්කයින වල IUPAC නාමකරණය අපි බලන්නේ ඕනම සංයෝග සතු ශ්‍රේණියක මුලින් මේ ශ්‍රේණිය සංයෝග නාමකරණය කරන්නේ කොහොමද කියන එකයි අපි ඉගෙන ගත්තේ. ඒ වගේ ඇල්කයිනත් අපි නාමකරණය ගැන සැලකලා බලමු. ඇල්කයින නාමකරණය කරනකොට අපි හයිඩ්‍රෝකාබන් වල නාමකරණයේ තියෙන නීති කීපයක් ගැන කතා කරා. ඕනම කාබනික සංයෝගයක් නාමකරණය කරනකොට භාවිත වන නීති ඒවා ඇල්කයින වලට ඒ විදිහටම භාවිත කරනවා. ඒ නිසා අපි මේකෙදිත් අපි මුලින්ම බලන්න ඕන ක්‍රියාකාරී කාණ්ඩය අඩංගු දිගම කාබන් දාමයේ ක්‍රියාකාරී කාණ්ඩයේ ත්‍රිත්ව බන්ධනයට අඩංගු දිගම කාබන් දාමයේ තෝරලා ඒ ත්‍රිත්ව බන්ධනය සම්බන්ධ කාබන් වලට අඩු අංක ලැබෙන විදිහට අංකණය කළා. දිගම කාබන් දාමයේ කාබන් පරමාණු අණු 9 යකට ඇල්කයිනයක් හඳුන්වන්න YNE ප්‍රත්‍ය අයින් ප්‍රත්‍ය එකතු කරලා නාමය ලබා ගන්න. ඒ උදාහරණයක් මේ ඇල්කයින අපි සලකලා බලුවොත් මෙන්න සරලම ඇල්කයිනේ HC ත්‍රිත්ව බන්ධනයේ CH කාබන් දෙකයි. කාබන් දෙක නම් අර ඒකට අනුරූප නාමයේ H. ඇල්කයිනේ නිසා අයින් H ධන අයින් එතයි. නිසා මේ සංයෝගය නම කියන්නේ එතයි කියලායි කියන්නේ. එතයි. ඉතින් මේ කාබන් අතර ද්විත්ව බන්ධන තියෙන්නේ කොහෙද කියන එක විශේෂයෙන් කියන්න ඕනේ. පැහැදිලි එකම කාබන් දෙක කාබන් පරමාණු දෙකමයි තියෙන්නේ. ඒ නිසා ඒ තියෙන තැන අපිට තා පැහැදිලි. ඒ වගේම ඊළඟ ඇල්කයින් එක ගත්තොත් කාබන් 3ක් තියෙන ඇල්කයින් එක CH3 C ත්‍රිත්ව බන්ධනයේ CH කාබන් වලට
දිගම කාබන් දාමයේ ත්‍රිත්ව බන්ධනය අනුව දිගම කාබන් දාමයේ තේරුවා. දිගම කාබන් දාමයේ තෝරලා ත්‍රිත්ව බන්ධනයේ සම්බන්ධ කාබන් වලට අඩුම අංක ලැබෙන ආකාරයට අංකණය කළා. දිගම කාබන් දාන කාබන් පරමාණු සංඛ්‍යාවේ 9 අකට අර ත්‍රිත්ව බන්ධනයේ සම්බන්ධ කාබන් වල අංක වලින් අඩු අංකය ලියලා අවසානට අයින් පත්‍ය එකතු කිරීමෙන් නාම ලබා ගන්න පුළුවන්. ඉතින් මේකෙදිත් අපිට අනිවාර්යයෙන්ම අඩු අංකය දෙනවා නම් මේ පැත්තේ ළම අංකණය කරන්න ඕනේ 1 2 අඩුම අංකයේ විදිහට 1 2ම දෙන්න පුළුවන්. ඒ කියන්නේ ඊට වඩා වෙනස් විදිහකට මේ කාබන් දාමයේ අංකණය කරන්න ක්‍රමයක් නැහැ. ඒ නිසා මේ පැත්තෙන් අංකණය කරාම මෙයාට අඩුම අංකය 1 ලැබෙනවා. ඒ නිසා අපි කාබන් 3ක් තියෙන ඇල්කයිනේ කොයි විදිහට මේ ඇල්කයිනේ ලිව්වත් ත්‍රිත්ව බන්ධනයේ තියෙන කාබනයට 1 2 දෙන්න පුළුවන් නිසා අඩුම අංකය අංක 1. නිසා කාබන් 3ක් තියෙන්නේ ප්‍රොප් 19 කියන එකේ තේරුමක් නැහැ. ප්‍රොපයින් කියලා කියන්න පුළුවන්. මොකද ත්‍රිත්ව බන්ධනයේ සම්බන්ධ කාබන් වල අංකය පැහැදිලි නිසා. ඊළඟට කාබන් 4ක් තියෙන ඇල්කයිනේ අපි ගත්තොත් මෙන්න කාබන් 4ක් තියෙන ඇල්කයිනේ CH3 CH2 CH C ත්‍රිත්ව බන්ධනය CH. මේ කාබනයට දෙපැත්තෙන් බන්ධන මේ පැත්තෙන් බන්ධන තුනයි මේ නිසා හයිඩ්‍රජන් තියෙන විදිය නෑනේ. මේ කාබනයට හයිඩ්‍රජනක් තියෙනවනේ බන්ධන සම්පූර්ණයි. ඉතින් මේ සංයෝගය අපි අර නීති වලට අනුව දැන් නම් කරන්න පුළුවන්. මෙන්න දිගම කාබන් දාම දින දෙකම කාබන් දාමයයි මේ කාබන් දාම විතරයි තියෙන්නේ. ඒ නිසා දිගම කාබන් දාම කියලා විශේෂයෙන් තෝරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් මේ කාබන් දාම අපි අංකණය කරන්න ඕනේ. මේ ත්‍රිත්ව බන්ධනයේ සම්බන්ධ කාබන් වලට අඩු අංක ලැබෙන විදිහට. ඉතින් මේ කාබන් දාමයේ අංකණය කරන්න පුළුවන් දෙපැත්තක් තියෙනවා. මේ වමේ ඉඳලා දකුණට අංකණය කරන්න පුළුවන්, දකුණට වමට අංකණය කරන්න පුළුවන්. ඒතර වමේ ඉඳලා දකුණට අංකණය කරොත් ත්‍රිත්ව බන්ධන සම්බන්ධ කාබන් වලට ලැබෙන්නේ අංක 3 සහ 4. ඒතර ඒක අපිට ගන්න බෑ. ඒ වගේම දකුණ ඉඳලා වමට අංකණය කරොත් ඒකට අඩුම අංක ලැබෙනවා 1 2 එන එහෙම තමයි අංකණය කරන්න ඕනේ. 1 2 එතකොට කාබන් 4 නිසා බියුට් ප්‍රත් වෙනවා. බියුට් කාබන් වල අංක 1යි 2යි එන නිසා අඩු අංකය 1 අයින්. බියුට් 1 අයින් කියලා කියන්න පුළුවන්. මේ විදිහට දැන් මෙතනත් එනම් 1 2 කියලා අංක 2 තමයි ත්‍රිත්වයන් සම්බන්ධ කාබන් වලට එන්නේ. ඉතින් අඩුම අංක ලැබෙන විදිහට අංකණය කරොත් කවුරු අංකණය කරත් ඒ පැත්තෙන් අංකණය කරන්න ඕනේ කියලා සලකලා කලින් විදිහටම එක නොදී ඉන්න පුළුවන් කියලා හිතෙන්න පුළුවන්. අපි මේක ලිව්වොත් 1 බියුටයින් කියන එක තියෙන්නේ. හැබැයි අපි එක නොලිය හිටියොත් අපේ මෙතෙන්දි ගැටලුවක් එනවා. මොකද නිකම්ම බියුටයින් කියලා නම ලිව්වොත් තවත් බියුටයින් එකක් තියෙන්න පුළුවන්. අපි ගානේ ඉස්සරහ මේ ගණන් බියුටයින් එක අපි සමායතාවගෙන ගන්න නිසා අපුණා CH3C ත්‍රිත්ව බන්ධනයේ CH3 වෙන කාබන් පරමාණු 4ක් තියෙන ඇල්කයිනේ. ඉතින් මේකත් අර විදිහටම අපි අංකණය කරන්න ගියොත් ඉතින් අපිට අනිවාර්යයෙන්ම මේකට නම් අංකණය කරන්න වෙන්නේ කෙලවර ගැන අංකණය කරොත් ත්‍රිත්ව බන්ධනයේ සම්බන්ධ කාබනයට 1 2 3 4 අපි එක කෙලවර ගෙන අනිත් කෙලවරට කාබන් දාමයේ අංකණය කරන්න. කොහොමේ ඉඳලා දකුණට හෝ දකුණින් ඉඳලා වමට අපි අංකණය කරන්න බලන අඩුම අංක ලැබෙන පැත්ත. මේකෙදි කොයි පැත්තේ අංකණය කරත් ඔය කාබන් දෙකට 2යි 3යි ලැබෙන ඊට වැඩි වෙනස් අඩු අංකයක් දෙන්න විදියක් නැහැ. නිසා කොයි පැත්තෙන් අංකණය කරත් මේක ගැටලුවක් නැහැ. ඒ නිසා අපි මේකේ නම කිව්වොත් කාබන් 4යි එනම් බියුට් ඇල්කයින් නිසා අයින් බියුටයින් කියලා කිව්වොත් අපිට මේකටත් කියන්නේ බියුටයින් මේකටත් කියන්නේ බියුටයින්. හැබැයි මේ දෙක දෙකක්. මේක ත්‍රිත්ව බන්ධනයේ තියෙන කෙලවරක මේකේ තියෙන මැද. ඒ නිසා මෙතන ඉඳලා අපිට අර අංකයේ වැදගත් වෙනවා. මෙතන ඉඳලා අංකයේ වැදගත් වෙනවා. මොකද දැන් ප්‍රොපයින් කිව්වොත් වෙන ඇල්කයිනයක් නැහැ. ප්‍රොපයින් කිව්වොත් කොහොමත් කෙලවරේ කාබනේ දෙකක් අතර තමයි ත්‍රිත්ව බන්ධනයේ තියෙන්නේ. මෙතෙන් තවත් ඒක පැත්තේ කෙලවර, මේ පැත්තේ මේ කෙලවර, මේ පැත්තට ආවොත් මෙහෙන් 1 2 3 කියලා අංකණය කරන්න, මෙහෙන් ආවොත් මෙහෙන් 1 2 3 කියලා අංකණය කරන්න. ප්‍රොපයින් එකම ප්‍රොපයින් කියලා සංයෝගයේ තියෙනවා. හැබැයි බියුටයින් කිව්වොත් බියුටයින් වල අපිට වැදගත්කමක් තියෙනවා, බියු විශේෂයක් තියෙනවා. බියුටයින් වල පුළුවන් ත්‍රිත්ව බන්ධනයේ තියෙන්න පුළුවන් තැන් දෙකක් තියෙනවා. ඒ නිසා කෙලවර ත්‍රිත්ව බන්ධනයේ තිබුණොත් එක හයිඩ්‍රෝකාබනයක්,
මැදට આવොත් තවත් එකක්. ඒ නිසා අපි බියුටයින් කියලා නිකම්ම දුවොත් මේ දෙක වෙන් කරගන්න බැරි වෙනවා. අන්න අපි මේ දෙක වෙනස දකින්න අංකයෙන් කියන්නේ බියුට් 19 එවනම් 1 බියුටයින් මේක බියුට් 2y එවනම් බියුට් 2y එවනම් 2 බියුටයින් කියලා. යා මොන විදිහට අපි මේ ඇල්කයිනය නම් කරනවා EPC ක්‍රමයට. ඉතින් අපිට ඔය විදිහට කාබන් පරමාණු ඕනම ගාණක් තියෙන ඇල්කයිනයක් ඔය විදිහට නාමකරණය කරන්න පුළුවන්. ඉතින් අපිට ත්‍රිත්ව බන්ධනය සම්බන්ධ දිගම කාබන් දාමේ තෝරලා ත්‍රිත්ව බන්ධනය කඩුවාම් ක්‍රමයෙන් රාංකනය කරලා ඒක නාමකරණය කරන්න පුළුවන්. දැන් අපි ටිකක් මේ වෙනස් විදිහ එකක් බලමු. CH3 C ත්‍රිත්ව බන්ධනය C CH2 CH3 CH2 CH3 මෙවැනි ඇල්කයිනයක් අපි සලකුවොත් අර අපි නීති ගැන ටිකක් හිතන්න වෙන ඇල්කයිනයක්. මේ ඇල්කයිනේ අපිට දිගම කාබන් දාම ගත්තොත් කාබන් වැඩියෙන්ම තියෙන කාබන් දාම ගත්තොත් 1 2 3 4 5 6 7 මේ හතක් තියෙනවා. 1 2 3 4 5 6 නම් මේකේ ඉන්ජෙක්ට් තුනක් අපි දුන්නේ නැහැ. දැන් මේ ගත්තොත් මෙච්චර දිග කිව්වන අපිට නම් කරන්න දෙන්නේ නැහැ. නමුත් නීතියේ කියන වැදගත්කම ගැන කියන්න මම මේක සැලකුවේ. දැන් මේ හයිඩ්‍රෝකාබන් එක ගත්තොත් දිගම කාබන් දාම විදිහට මෙහෙම හයිඩ්‍රෝකාබන් මෙහෙම දාමයක් ගන්නවා. මේ දාම ගත්තොත් 1 2 3 4 5 6 7 8 මේ කාබන් 8ක් තියෙනවා. මේ පැත්තේ ගත්තොත් 1 2 3 4 5 6 7 8 මේකේ 8ක් තියෙනවා. දිගම කාබන් දාම විදිහට එහෙනම් අපිට ඕන එකක් ගන්න බෑ. ඉතින්ම දැන් මේකෙත් කාබන් 8යි මේකෙත් කාබන් 8යි. මොකද හිතන්න පුළුවන් එහෙනම් මේ දෙකම එක සමාන නිසා මේ දෙකම තමයි මේකේ තව ඊට වැඩි වෙන්නත් පුළුවන්. වැඩි වුණොත් 9ක් වෙලා එහෙනම් අනිවාර්යෙන් මේක ගන්න වෙනවා. අපි දුන්න මෙතනක් තවත් කාමයක් තුනයි කියලා. එහෙනම් දිගම කාබන් දාමෙන්නේ මේකට. 1 2 3 4 5 6 7 8 9. එහෙම වුණොත් අපිට මේ කාබන් දාමේ දිගම කාබන් දාම විදිහට ගන්න වෙන්නේ කාබන් 9ක් තියෙන දාම. නමුත් අපි අර කියපු නීතියට අනුව අපිට ගන්න බෑ. අපි කියලා තියෙන්නේ ත්‍රිත්ව බන්ධනය අඩංගු දිගම කාබන් දාම. ත්‍රිත්ව බන්ධනය අඩංගු දිගම කාබන් දාමේ තෝරන්න ගියොත් ත්‍රිත්ව බන්ධනයේදී දිගම කාබන් දාමයේ විදිහට ඒක අපිට ගන්න බෑ. මොකද මේකේ එක කාබන් එකම තැනකවත් ත්‍රිත්ව බන්ධනය නැහැ. ත්‍රිත්ව බන්ධනයේදී මෙන්න මේ කාබන් දෙකක්. ඒ නිසා මේ කාබන් දෙක තියෙන කාබන් දාම අනිවාර්යයෙන්ම තෝරන්න ඕනේ. ඒතකොට මේ ත්‍රිත්ව බන්ධනයේ තියෙන කාබන් පරමාණු දෙක තියෙන දිගම කාබන් දාම. ඒකට අපිට 1 2 3 4 5 6 7 8 1 2 3 4 5 6 7 8 දැන් ඔදික මොන එකක් ගන්න පුළුවන්. ඒකත් අපිට කියන්නේ හැබැයි මේ පැත්තේ ගෑ ගන්න මෙහෙන් ගිහින් මෙහාට හෝ මේ පැත්තේ 2 3 4 5 6 7 8 නිසා අපිට ඔය පැත්තෙන් මොන එකක් ගන්න පුළුවන්. ඉතින් අපි හිතමු ඔය විදිහට අපි ත්‍රිත්ව බන්ධනය නම් කියන තරම් වැදගත් කාපු විදිහට අපි තේරුම් ගන්න පුළුවන්. ඒ තේරුම් අපි බලමු දැන් මේකට නම් කරන විදිය. මේක දිනුනා. අපි සාමාන්‍යයෙන් දිනන කාබන් පරමාණු 6කට වඩා වැඩි දාම් දෙන්නේ නැහැ කියලා නාමකරණය කරන්නේ. අපි ওই දාම අරගෙන බලමු. මේක සම්නම් කරොත් අපිට 1 2 3 4 5 6 කාබන් 6ක් දාන්නේ. මේ කාබන් දාම කාබන් 6යි. මේ පැත්තේ අංකනේ හොත් ත්‍රිත්ව බන්ධ සම්බන්ධ කාබන් වෙන්නේ අංක 1 2 3 මේ පැත්තේ අංකනේ 1 2 3 4 5. ඒකට වැඩි අංක ලැබෙන්නේ. නිසා මේ පැත්තේ අංකනේ කිරීම වැරදි. නම් මේ පැත්තේ අංකනේ කරන්න ඕනේ. එහෙනම් අංකනේ කරොත් 1 2 3 4 5 6. හතරේ එක තියෙනවා CH3 කාණ්ඩය. සාංශ දානයක් කියලා නිසා ඒකේ නමක් කියලා අපේ නාම කියන්නේ. එහෙනම් 4 මෙතිල් දෙවිවා දියෝගාමන දාන කාබන් 6යි X සායිසා X චිත්තවල සම්බන්ධ කාබන් දෙකේ අඩුවාංග අංක 2 X 2y X 2i අංශදාවල නම් දීවාංකත් එක්ක දියෝ කාබන් දාමේ කියන කාබන් ප්‍රමාණයට අනුගුණ 9කට i පත් එකතු කරලා නාම දෙන්න.
4-methyl X2-ine කියලා අපිට අයිති ඉස්සලාම කියනවා. ඉතින් අපිට ඕනම ඇල්කයිනයක් විදිහට නාමකරණය කරන්න පුළුවන්. හීට් එක අපි දැනගන්න ඕනේ. මේ අපිට ගන්න ඇල්කයිනයන් නිසා තියෙන විශේෂත්වය අයින් ප්‍රත්‍ය අවසානයට එකතු වීම. ඉතින් නම් කියනකොට අයින් ප්‍රත්‍ය අර අංකය අර ඇල්කීන වල වගේ මුලට අරන් ලියන්න පුළුවන්, මැදින් ලියන්න පුළුවන්. දැන් මෙතන 4 මෙතිල් 2-hexane කියන්න පුළුවන්. මෙතන දිගේ ඉලක්කම දාලා මොන X2-ine කියන්න පුළුවන්. ඉතින් ඇල්කයින වල නාමකරණය කරන්න පුළුවන්. ඊළඟට අපි අපේ සම්ශ්‍රේණිය ගැන අධ්‍යයනය කරන ගුණවලට අනුව අපි ඊළඟට බලමු ඇල්කයින පිළ කිරීම. ඇල්කයින පිළ කිරීම ඇත්තේ අපි අර අනිත් හයිඩ්‍රෝකාබන් වගේ ශ්‍රේණිය ඔක්කොම සමාජිකව පිළ කිරීමේ ක්‍රම ගැන මෙතන කතා කරන්නේ නැහැ. අපි කතා කරන්නේ එක ඇල්කයිනයක් පිළ කර ගැනීම ගැන. ඇල්කයින වල වැදගත්ම ඇල්කයිනේ විදිහට කරගන්නේ සරලම ඇල්කයිනේ වන ඉතයි. ඒක වාණ්‍ය වලින් කාර්මික ශාල වශයෙන් පිළිගන්න ඇල්කයිනයක්. ඒක ඇල්කයිනකේ ප්‍රයෝජනවත් ඇල්කයිනේ. මේ සායක විශේෂයක වාණ්‍ය නාමකුත් තියෙනවා. මේක සාමාන්‍යයෙන් හඳුන්වන ඇසිටලීන් කියලා. මේ ඇසිටලීන් පිළ කිරීම ගැන තමයි කතා කරන්නේ මේ යන්තේ. ඇසිටලීන් පිළ කිරීම. අපි මොනවා එකයි පිළ කිරීම ගැන බලමු. C2H2 මේකට අපි විශේෂ සංයෝගයක් ගන්නවා. කැල්සියම් කාබයිඩ්. කැල්සියම් කාබයිඩ් ජලයත් එක්ක ප්‍රතික්‍රියා කරවලා අපි මේ ටයිම් පිළ කරනවා. කැල්සියම් කාබයිඩ් ජලය සමග ප්‍රතික්‍රියා. කැල්සියම් කාබයිඩ් ජලය සමග ප්‍රතික්‍රියා. අපි කැල්සියම් කාබයිඩ් මොනම ලෝහයක් අලෝහයක් නිරුණාම ඇදෙන සංයෝගය අපි නම අපිට අවසන් කරන්නේ අයිඩ් ප්‍රත්‍යයෙන් අපි මෙතන කියන මේ සංයෝගය සෝඩියම් ක්ලෝරයිඩ් NaCl වගේ ලෝහය. සෝඩියම් අලෝහය ක්ලෝරින් කැටායන කියලා ඉතින් මේකත් අපි විදිහට සලකනවා කැල්සියම් ධන දෙකායනයි කාබයිඩ් C2 ඍණ දෙකායන. ඉතින් සම්මත ලෝහය කැල්සියම් අලෝහය කාබන් ඒකේ කණායන විදිහට ඒකට මේ නිසා කාබන් වල ක්ලෝරින් රණායනය ක්ලෝරයිඩ් 2 වගේ කාබන් රණායනය කාබයිඩ් නිසා කැල්සියම් කාබයිඩ් නිසා මේ කැල්සියම් කාබයිඩ් ජලයක ප්‍රතික්‍රියා කරනවා. කැල්සියම් කාබයිඩ් ජලයත් එක්ක ප්‍රතික්‍රියා කරවලා පුළුවන් ඒකයි කියන කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් ඝන ඒකයි C2H2 මේක ඝනයක් මේක ද්‍රව මේක ඝන Why? එතකොට C2H2 එකයි වායුවට කරනවා. එතකොට මේ ප්‍රතික්‍රියා වෙන විදිය ගැන පොඩ්ඩක් පැහැදිලි කරගන්න ඕනේ මේ පාඩම් කරනකොට වැඩි. කැල්සියම් කාබයිඩ් නම් කිව්ව කැටායනේ කැල්සියම් ඇනායනේ කාබයිඩ්යි. කාබයිඩ් යන විදුලි අපිට සලකන්න පුළුවන් කැල්සියම් ධන දෙකයිනේ කාබයිඩ් යන මේ විදිහට විදුලි. කාබන් සුත්ත බන්ධනේ මේ මත ඍණාරෝපණයක් මේ මත ඍණාරෝපණයක්. C2 ඍණ දෙකයිනේ කියන්නේ මෙන්න විදුලි මේ විදිහට. ඉතින් මේකට ජලය එකතු වුණාම දන්නවා ජලය දුබල වශයෙන් අණීකරණය තියෙන ජලයේ තියෙන හයිඩ්‍රජන් ධනායනයි OH ඍණායනයි. ජලය හයිඩ්‍රජන් ධනායනයි OH ඍණායනයි. කැල්සියම් කාබයිඩ් ඉතින් ඔය විදිහට අයනීකරණය වෙලා තියෙනවා ඒකලා අපි සලකනවා කැල්සියම් ආයනයි කාබයිඩ් ආයනයි විදිහට. එතකොට ජලයේ හයිඩ්‍රජන් ධනයි OH ශ්‍රේණිය කියනවා. ඉතින් මේ කැල්සියම් අයනයි OH ශ්‍රේණිය එකතු වෙනවා. කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් හදනවා කියලා හිතන්න පුළුවන්. මේ හයිඩ්‍රජන් ධන අයන මේ කාබයිඩ් මේ ඍණවකට එකතු වෙලා කාබයිඩ් වල
C2H12 රැගිලේ ඉතන පුළුවන්. ඒක වෙන විදිහකට අපිට එහෙම හිතන්න පුළුවන්. වෙන ප්‍රතික්‍රියාවෙන් විදිහට කැල්සියම් අයනයිඩ් කියන කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් වල කාබයිනේට හයිඩ්‍රජන් වලින් ඒකයි නෙල්ල විදිහට ඒකයි මාළු ඉතින් ගන්න පුළුවන්. සායනක් කැල්සියම් කාබයිඩ් වල ජලය එකතු කිරීමෙන් ඒකයි පිළ කරන්න පුළුවන්. මේක වැදගත්ම හයිඩ්‍රෝකාබනේ කයින වල විදිහට කරලා ඉතින් මේ වැදගත්කම මේක වානිනාංශයක් කරනවා ඇසිටලීන්. ඇසිටලීන් කාර්මික වශයෙන් ඔක්සියස්ක්‍රීන් දැන් ලබා ගන්න බාරගන්න හයිඩ්‍රෝකාබනේ ඉරස් කරනවා. ඉතින් මේක පරීක්ෂණාගාරයට අපි පිළ කරන්න පුළුවන්. මේක විශාල පරිමාණයක් පිළ කරලා ඇසිටලීන් අරන් සිලින්ඩර් තියෙනවා. මානව වශයෙන් ඒ වගේ පරීක්ෂණාගාරයට අපි පිළ කරන්න පුළුවන්. මෙන්න මේ වගේ උපකරණ ටෝම පාවිච්චි කරලා මේ වගේ පාසලකට कैल्शियम कार्बाइड जलयात එක ප්‍රතික්‍රියාව කැල්සියම් මේ ජලය එතන එතයින් පිළිවෙල අපුණු ජලයේ යටිකුරු ස්ථාපනයේ එතයින් සලකන විදිහට එතයින් පිළ කර ගන්න පුළුවන් පරීක්ෂණාගාරේ ප්‍රතික්‍රියාවෙන් මේ විදිහට අපි අරන්නේ හයිඩ්‍රෝකාබනයින් ප්‍රොපයින් බියුටේන් පිළිගැනීම ප්‍රතික්‍රියාවෙන් කතා කරන්නේ ඒක පුළුවන් වල පාවිච්චි කරනවා कार्बोहाइड्रेट विशाल प्रमाण में करने का कई ये साबित कोई लेविडी में तो मत तो समझना पूरा तो एल्काइन इलेक्ट्रिक में पासे अभी तक एल्काइन वाला तुम वगैरह सारे बारे पूरा एल्काइन वाला पीला का सारा गाने बहुत ही गुण लेना सारा गाना पूरा नमूद कि विशेषයෙන් වැදගත් විශේෂයෙන් අපිට ඇල්කයින වල කියලා බෞද්ධ විශේෂයෙන් වැඩිපුර කතා කරන්න දෙයක් නැහැ. අපි වෙනකොට හයිඩ්‍රෝකාබන් දෙවර්ගයකම